අයිබෝන වෙක්වන්නේ අද දෙරන මධ්‍යහන ප්‍රධාන පුවත් විකාශය සමගින් ප්‍රථමයෙන් අප අවධානය යොමු කරන්නේ පුවත් ශීර්ෂ පාඨකතරයි. දෛනික වැඩිම කොවිඩ් මරණ ඊයේ වාර්තා කරයි. ගත වූ දින 8 තුල පමණක් තහවුරු කළ මරණ ගණන 359ක්. සයිනෝෆාම් එන්න තවත් මාත්‍රා මිලියනයක් දිවයිනට. ගර්භණී කාන්තාවන්ටත් එන්නත් කරණය ආරම්භයි. සංචරණ සීමා කඩ කරමින් කැස්බෑවේ පැවති උපන්දින සාදයක් පොලිසිය වටලයි. කාලගුණික ආපදාවලින් මියගිය ගණන 21 දෙනෙකු දක්වා ඉහළට. බ්‍රසීලයට තුන්වන කොවිඩ් රැල්ලක තර්ජනයක්. දෛනික මරණ 2000 ඉක්මවයි. මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1800 සීමාව පසු කර තිබෙනවා. ඒ තවත් කොවිඩ් මරණ 54ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඊයේ තහවුරු කිරීමත් සමගයි. ඒ අනුව ජුනි මාසයේ ගත වූ දින 8 තුළ පමණක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කර ඇති කොවිඩ් මරණ ගණන 359ක්. මේ අතර වයස අවුරුදු 35ට වැඩි බෝ නොවන රෝග හේතුවෙන් විවිධ සංකූලතා සහිත ගැබිණි මවුරුන් සඳහා පළමු වරට කොවිඩ් මර්ධනයෙන්වත් ලබා දීම අද ආරම්භ වුණා. තවත් කොවිඩ් ආසාදිත මරණ 54ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඊයේ තහවුරු කළා. රජය එකවර තහවුරු කළ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව මෙයයි. මෙම මරණ පසුගිය මැයි 10 වනදා සිට ජුනි 7 වනදා දක්වා අතර කාලයේ සිදු වූ මරණ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒ අතරින් 6 දෙනෙකු නිවසේදී මිය ගොස් තිබූ අතර 2 දෙනෙකු රෝහල්ගත කරන අවස්ථාවේ ජීවිතක්ෂයට පත්ව තිබුණා. මේ සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 1843ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. දිස්ත්‍රික්ක 25න්ම කොවිඩ් ආසාදිතයන් 2682 දෙනෙකු ඊයේ වාර්තා වුණා. කොළඹින් 602ක්, ගම්පහෙන් 434ක්, කුරුණෑගලින් 270ක්, මඩකලපුවෙන් 222ක්, සෙසු දිස්ත්‍රික්ක 21න් ආසාදිතයන් 1109 දෙනෙකු වාර්තා වී තිබෙනවා. විදේශගතව සිට පැමිණි 45 දෙනෙකුද ඊයේ හඳුනාගත් ආසාදිතයන් අතරට අයත්. මේ දක්වා මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයන් ගණන 2,10,661ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් 1,68,259 දෙනෙකු ප්‍රතිකාර සහ නිරෝධායන කාල සීමාව අවසන් කර ඇති නමුත් තවදුරටත් සක්‍රිය ආසාදිතයන් ගණන 30,558ක්. චීනයේ නිෂ්පාදිත තවත් සයිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 10ක් අද උදෑසන දිවයිනට රැගෙන විත් තිබෙනවා. එම එන්නත් තොගය කොළඹ මධ්‍යම එන්නත් ගබඩා සංකීර්ණය වෙත ලොරි රථ මගින් ප්‍රවාහනය කෙරුණා. මෙම තොගයත් සමග මේ දක්වා මෙරටට හිමි වූ සයිනෝෆාම් එන්නත් මාත්‍රා සමස්ත ගණන ලක්ෂ 31ක් බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්නජයසුමන මහතා සඳහන් කළේ. සයිනෝෆාම් පළමු මාත්‍රාව පුද්ගලයන් 43454 දෙනෙකුටත්, එහි දෙවන මාත්‍රාව ඊයේ පුද්ගලයන් 166 දෙනෙකුටත් ලබා දුන් බව වසංගත රෝග විද්‍යායකකය සඳහන් කළා. දෙවන මාත්‍රාව ලබා දීම අද කිරුළපනදී සිදු කෙරුණා. ඒ සියලු දෙනාටම අපි SMS පණිවිඩයක් ඊයේ දින වෙනකොට යවලා තිබ්බා. හෙට දිනේ ඉඳලා වැඩිපුර ස්ටේෂන් එකක් දාලා තියෙනවා සුගතදාස එහි එලිමහන් ක්‍රීඩාංගණේ. එහිදී එන්නත් කියන්නේ SMS නොලැබුණ හෝ යම් හේකින් Taman එන්නත් ලබාගත් සානියටම යන්න අපහසුතාවයක් තියෙනවා නේ. ඒ කියන්නේ ගිය මාසේ හෙට දිනේ එන්නත් ලබාගත් කට්ටියට සුගතදාස ක්‍රීඩාංගණයටත් ගිහිල්ලා එන්නත් ලබා ගන්න පුළුවන්. වයස අවුරුදු 35ට වැඩි බෝනවන රෝග හේතුවෙන් විවිධ සංකූලතා සහිත ගැබිණි මව්වරුන් සඳහා පළමු වරට කොවිඩ් මර්ධනය එන්නත් ලබා දීම අද ආරම්භ වුණා. සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව මෙලෙස ලබා දීම සිදු වුණේ පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී සහ කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේදී. මෙහිදී අපි ගර්භණී මව්වරුන්ට විශේෂයෙන්ම සඳහන් කරන්නේ මේ එන්නත් ලබා දීමේ ක්‍රමවේදය තමා ප්‍රදේශයේ පෞල් සෞඛ්‍ය සේවා නිලධාරිනියත් සමග සාකච්ඡා කර ඔවුන් විසින් සඳහන් කරන දිනයට පැමිණ ඔවුන්ට ඒ එන්නත ලබා දීමට අවශ්‍ය වැඩසටහන ඒ පෞල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය විසින් සංවිධානය කරනවා ඇති. සංචරණ සීමා පනවා තිබේදී අත්‍යවශ්‍ය සේවා අනුමැති නවභාවිත කරමින් කොළඹට පිවිසෙන රථවාහන පරීක්ෂාවට ලක් කිරීම සඳහා හඳුන්වා දුන් වර්ණ ස්ටිකර් ක්‍රමය අද දෙවන දිනටත් ක්‍රියාත්මක වූයේ නැහැ. මේ අතර සංචරණ සීමා උල්ලංඝනය කරමින් කැස්බෑව ප්‍රදේශයේ පැවැත් වූ උපන්දින සාදයක් ඊයේ රාත්‍රියේ පොලිසිය විසින් වටලා ඇති අතර එහිදී කාන්තාවන් 5 දෙනෙකු ඇතුළුව පුද්ගලයන් 10 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සංචරණ සීමා ක්‍රියාත්මක වන අද දිනේ පසුගිය දින කිහිපයට සාපේක්ෂව කොළඹට ඇතුළු වන වාහනවල යම් අඩුවීමක් දක්නට ලැබුණා. මේ කොළඹ නගරයට පිවිසෙන ප්‍රධාන පිවිසුම් කිහිපයක අද උදෑසන තත්වයයි.
කෙසේ වෙතත් අද දිනේ කොළඹට ඇතුළු වන කිසිදු පිවිසුමක වර්ණ ස්ටිකරයේ ඇලවීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වන ආකාරයක් දක්නට ලැබුණේ නැහැ. ඊයේ එළිවෙත් නෑ අද එළිවෙත් නෑ ඒක. කිසිම මේ චෙක් කිරීමක් කරන්නේ නෑ. ඊයේ කරෙත් නෑ අද කරන්නේත් නෑ. මේ විදිහට ඉන්න ගාම ආයෙ චෙක් කරලා බලන්න ඕනේ. නැත්නම් හොර වැඩ අරමයක් කරනවා. ස්ටිකර් වැඩේ නම් හොඳයි. ඉතින් කරදරයක් නැතුව යන්න පුළුවන්. ඇත්තටම අපි ඊයේත් කොළඹ ගියා සෑහෙන්නේ මේ වාහන ප්‍රමාණයක් යනවා ඉතින්. පෙරේදා නම් චෙක් කරා. දැන් ඊයේ අදයි දෙකේ නෑ. නෑ අපි පොලිසියේ. අද ස්ටිකර් එක ගාවේ නෑ. කොහොමද පාස් එක තියෙනවනේ. මම හිතන්නේ ඒක ඇත්තට ප්‍රායෝගික දෙයක් නෙවෙයි කියලා මල්ලි මොකද මම දැක්ක කිව්ව වලකම එයාගේ ડોකියුමන්ට්ස් එක චෙක් කරන්නේ නෑ. නිකම්ම වාහන එනකොටම ස්ටිකර් එක ගැහුවා යවුවා. ඊට පස්සේ ආයේ වාහනේ කිසිම තැනක චෙක් වෙන්නෙත් නෑ. මා දැම්මට වැඩක් නෑ. පේනවනේ වාහන යන තරම. පළවෙනි පාර ඇඳිරි පීතිය දැම්ම අන්නේ වගේ නීතියක් තියෙනවා. සංචරණ සීමා කඩ කරමින් කැස්බෑව හල්පිට ප්‍රදේශයේ හෝටලයක පවත්වමින් තිබූ උපන්දින සාදයක් ඊයේ රාත්‍රියේ කැස්බෑව පොලිසිය විසින් වටලනු ලැබුවා. එහිදී කාන්තාවන් 5 දෙනෙකු ඇතුළුව පුද්ගලයන් 10 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. අද දින උදෑසන 6න් අවසන් වූ පැය 24ක කාල පරිච්ඡේදය තුළ නිරෝධායන රීතීන් උල්ලංඝනය කළ පුද්ගලයන් 1034ක් පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙතර දිවයින පුරා සියලු ආර්ථික මධ්‍යස්ථාන තොක වෙළඳාම සඳහා පමණක් අදත් විවෘත කර පවතිනවා. නමුත් වෙළඳුන් පවසන්නේ එළවලු වල මිල ඉතා අධික මට්ටමක පවතින බවයි. පෝංචි 240යි සිල්ලර මිල විකුණන්නේ. කැරට් 240යි, මාළු මිරිස් 400යි, කෝවා 200යි, ලීස් 240යි. ඒ වගේ තමයි යන්නේ අල 200යි, කීලෝ 120යි. මම මේකම ග්‍රෑම් 250 80යි 90යි 100යි 110යි වගේ තමයි යන්නේ. නුවරඑළියාරේ මේ එළවලු විකුණ ගන්න බෑ කියලා කියනවා. ඒ වුණාට අපිට ගන්න ගියාම මේ ගිනි ගණන්. හාල්නම් ගණන් වැඩි මේ ටික. මම දාර ගත්තා, මාළු ගත්තා, මාස් ගත්තා. එකක්වත් අඩු නෑ. ජීවිතේ නමාරේ මිනිස්සුන්ට. 2022 වසරේ පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමට අදාළ ඉල්ලුම් පත්‍ර යොමු කිරීමේ කාලය ජුනි 30 වනදා සිට තවත් මාසක කාලයකින් දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. පවතින කොවිඩ් වසංගත තත්ත්වය සහ ආපදා තත්ත්වය සැලකිලිටගෙන 2022 වර්ෂය සඳහා පළවෙනි ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය ඉල්ලුම්පත් කැඳවීමේ අවසාන දිනය ජූනි මාස 30 වෙනි දින සිට මාසකින් දීර්ඝ කිරීමට තීරණය කළා තියෙනවා. ශ්‍රී ලංකා ඉන්වෙස්ට් ෆෝරම් 2021 ආයෝජන සමුළුවේ තෙවන දිනය අදයි. මුදල් ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්ඩාල් මහතා අද සමුළුව අමතමින් ප්‍රකාශ කළේ වරාය නගරයේ සතු ශක්්‍යතා හඳුනාගෙන එහි ආයෝජනයට එළඹෙන ලෙසයි. The port city could have been anywhere in Sri Lanka, but it was decided that we will put it in Colombo, because that is where the greatest amount of reach would be got for the country. We have done that now. Land has been reclaimed, law has been passed, infrastructure is now taking shape. We need to now see that there is a steady inflow of investments that will come in. We would find that Sri Lanka can benefit by at least a new GDP contribution of around $4.5 billion that will support this $80 billion economy in the first few years. Maybe in the next 5-6 years, it can generate as much as $15 billion into the Sri Lanka's GDP. So if you can get that right, you would see Sri Lanka's macro fundamentals changing rapidly. I invite all of you, please come. Look at the potential of the port city. It is a part of the growth story of Asia. We don't want you to miss. දිස්ත්‍රික් 10කට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 21 දෙනෙකු මිය ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. මේ හේතුවෙන් තවත් පුද්ගලයන් 5 දෙනෙකු තුවාල ලබා ඇති බවයි එම මධ්‍යස්ථානය පැවසුවේ. දිස්ත්‍රික්ක 10කට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වයේ හේතුවෙන් පුද්ගලයන් 21 දෙනෙකුට ජීවිත අහිමි වී තවත් පුද්ගලයන් 5 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. පවතින ආපදා තත්ත්වයේ හේතුවෙන් මේ වන විට පවුල් 43890කට අයත් පුද්ගලයන් 1,72,132 දෙනෙකු විපතට පත්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කළේ. මෙතර බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත්වලත් ගල්ල මාතර නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් අද විටින් විට වැසී ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. කෙසේ වෙතත් දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වයේ හේතුවෙන් ඇති වූ ගංවතුර සහ ජල ගැලීම් තත්ත්වය ඇතැම් ප්‍රදේශවල තවදුරටත් දැකගත හැකිව ඇති අතර ඇතැම් ප්‍රදේශවල ජලය බැස ගොස් තිබෙනවා.
බොහෝ ප්‍රදේශවල ගං වතුර තත්ත්වය මේ වන විට සැලකිය යුතු ලෙස බැස ගොස් තිබෙනවා. කෙසේ වුවත් සමහර ප්‍රදේශවලට ඇතුළු වුණු ජලය තවමත් සම්පූර්ණයෙන්ම බැස ගොස් නැහැ. ඉතා සෙමින් බැස යමින් පවතින ප්‍රදේශ පවතිනවා. ගොඩබිමට ජලය ඇතුළු වන තරම් ශීඝ්‍රතාවයකින් ගොඩබිමෙන් නැවත ගංගාවට ජලය බැස යාම සිදු වෙන්නේ නැහැ. මේ තත්ත්වය සම්බන්ධයෙන් කලබල යුතු නැහැ. මේ අතර පැවති ආපදා තත්ත්වයේ හේතුවෙන් විනාශයට ලක් වූ පාසල් දරුවන්ගේ පෙළපොත් නැවත ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. අපි සියලුම දරුවන්ගෙන් දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටිනවා ඔබගේ දරුවාගේ පෙළපොත් වලට හානියක් වෙලා තියෙනවා නම් තමාගේ පාසලේ විදුහල්පතිතුමා ඔතුමිය මගින් අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම් දෙන්න. එවට නැවත අලුතෙන් පොත් ලබා දීම සඳහා වැඩසටහනක් අපි ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තු වෙනවා. විරාමයෙන් අනතුරුව තවත් තොරතුරු බලාපොරොත්තු වෙනවා. බනසත් දෙරණ ඩයලොග් සහන ක්‍රියාන්විතයේ 23 වැනි දිනය අදයි. අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් අදත් එය වෙන්නුණා. මනුසත්තරණ ඩයලොග් විශේෂ සහන ක්‍රියාන්විතයේ 23 වන දිනය අදයි. අදත් එය අයහපත් කාලගුණික තත්ත්වයේ හේතුවෙන් පීඩාවට පත් පිරිස් වෙත සහන සැලසීම සඳහා වෙන් කෙරුණා. ඒ අනුව කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙතත් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙතත් ගංවතුරෙන් පීඩාවට පත් ජනතාව අතර බෙදා දීම සඳහා වියලි ආහාර ද්‍රව්‍ය ලබා දීම අද සිදු කෙරුණා. ගංවතුර මේ වෙනකොට බැසයාගෙන තිබුණත් ඔවුන්ගේ සාමාන්‍ය ජීවිකාව කරගෙන යාමට තවමත් විවිධාකාර ගැටලු තියෙනවා. එවැනි අවස්ථාවක මනුසත් දෙරණ සහ ඩයලොග් සමාගමේ එකතුවෙන් මේ සිදු කරන කාර්යයට කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා වශයෙන් මගේ ගෞරවී ස්තුතිය පළ කරනවා. මනුසත් දෙරණ ඩයලොග් ආයතන එකතු වෙලා මේ ක්‍රියාත්මක කරන උතුම් සත්කාරක වැඩසටහන සම්බන්ධයෙන් සුබ ප්‍රාර්ථනා එකතු කරනවා. තවත් මෙවැනි සත්කාරක වැඩසටහන් කරන්නට ඔබට ශක්තිය ධෛර්යය වාසනාව ප්‍රාර්ථනා කරනවා. මේ අතර කොවිඩ් ව්‍යාප්ති සමයේ රජයේ රෝහල් වෙත අවශ්‍ය වෛද්‍ය උපකරණ බෙදා දීමේ වැඩසටහන අකණ්ඩව අදත් ක්‍රියාත්මක කෙරුණා. මනුසන්තරණ ඩයලොග් ආයතනයත් සමග එක්ව මෙම විශේෂ සහන ක්‍රියාන්විතය ඉදිරියටත් සිදු කිරීමට නියමිතයි. දැන් තවත් පුවත් කිහිපයක්. නීති විරෝධීව මෙරටට රැගෙන රුපියල් ලක්ෂ 2කට ආසන්න වටිනාකමකින් යුත් විදෙස් දුම්මැටි 3000ක් සමග පුද්ගලයෙකු බේරුවල චීනකොටුව ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. පොහොර තොග සඟවා වැඩිමිලට අලෙවි කරමින් තිබූ දඹුල්ල ගලේවෙල ප්‍රදේශයේ වෙළඳසැල් දෙකක් වටලා එහි තිබූ පොහොර තොග පාලන මිලට ගොවීන්ට නිකුත් කිරීමට මාතලේ පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් ඊයේ කටයුතු කළා. ගම්පහ මහරෝහලේ අධ්‍යක්ෂවරයාගේ ඉල්ලීම පරිදි වැලිබේරිය ව්‍යාපාරික ප්‍රජාව සහ වැලිබේරිය සිංහ සමාජයේ එක්ව රුපියල් ලක්ෂ 9ක් වටිනා ඔක්සිජන් ෆ්ලෝ මීටර් 38ක් ගම්පහ මහරෝහල වෙත පරිත්‍යාග කිරීම පසුගියදා සිදු කෙරුණා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පැරණි ජල පොම්පාගාරයේ අඩි 150ක් පමණ උසින් ඉදිකර තිබූ බඹරවද 21ක් අසල ඇති වැහිලිහිණි කූඩුවලට හානි නොවනසේ ඉවත් කිරීමට මහනුවර බිඟු සම්පත සුරැකීමේ සංවිධානය කටයුතු කළා. අනුරාධපුර නොච්චියාගම පළුගස් වැවේ සූක්ෂම අයුරින් සඟවා තිබූ ගෝඩා බැරල් 10ක් සමග සැකකරුවන් 10 දෙනෙකු නොච්චියාගම පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. කොවිඩ් 3 වන රැල්ලක අවධානමට මුහුණ පා සිටින බ්‍රසීලයේ දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව යලි 2000 ඉක්මවා තිබෙනවා. එළඹෙන ශීත ඍතුවේදී එරට වසංගත තත්ත්වය තවදුරටත් දරුණු වනු ඇති බවටයි සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු අඟවන්නේ. පළමු සහ දෙවන කොවිඩ් රැලිවලින් දැඩි ලෙස පීඩාවට පත් වූ බ්‍රසීලය මෙවන විට තුන්වන රැල්ලක් පැතිරීමේ තර්ජනයකට මුහුණ පා සිටින්නේ වසංගත ව්‍යාප්තිය පාලනයට නිසි ක්‍රියාමාර්ග නොගැනීම සහ එන්නත්කරණය ප්‍රමාද වීම හේතුවෙන්. ඊයේ රටින් 50000 ඉක්ම වූ ආසාදිතයන් පිරිසක් හඳුනාගත් අතර වාර්තා වූ මරණ සංඛ්‍යාව 2600කට අධිකයි. ඉදිරියේදී දකුණු අර්ධගෝලයට ශීත ඍතුව උදා වීමත් සමග බ්‍රසීලයේ කොවිඩ් වසංගතය දරුණු වනු ඇති බවට සෞඛ්‍ය විශේෂඥයන් අනතුරු අඟවනවා. වයස අවුරුදු 3ට වැඩි ළමුන් සඳහා කොවිඩ් මර්ධනය එන්නත් ලබා දීමට චීනය අනුමැතිය ලබා දී තිබෙනවා. චීනය මෙම තීන්දුවට පැමිණ තිබුණේ සයිනෝෆාර්ම් සහ සිනොවැක් එන්නත් සායනික පරීක්ෂාවලින් පසු ලබුණු සඳහා සුදුසු බවට හඳුනා ගැනීමෙන් පසුවයි. බීටා සහ ඩෙල්ටා වෛරස ප්‍රභේදවලට එරෙහිව කොවැක්සින් එන්නතෙන් වැඩි ආරක්ෂාවක් ලැබෙන බවට මූලික අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා. සුවය ලැබූ කොවිඩ් රෝගීන් 20 දෙනෙක් සහ කොවැක්සින් එන්නත ලබාගෙන දින 28ක් ගත වූ පසු පුද්ගලයන් 17 දෙනෙකුගෙන් ලබාගත් සාම්පල ඇසුරෙන් අධ්‍යයනය සිදු කර තිබෙනවා.
සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට 17 කෝටි 50 ලක්ෂයට ආසන්න වෙමින් ඇති අතර සමස්ත මරණ සංඛ්‍යාව 37 ලක්ෂ 62,000කට අධිකයි. දැන් ක්‍රීඩා පුවතක්. 2022 පාපන්දු ලෝක කුසලාන තරඟාවලියට සුදුසුකම් ලබා ගැනීමේ දෙවන වටේ ශ්‍රී ලංකාව සහ සත්කාරක දකුණු කොරියාව අතර තරඟය අද පැවැත්වීමට නියමිතයි. තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 4:30ට ආරම්භ වෙනවා. සුජාන් පෙරේරාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම එච් කාණ්ඩයෙන් 2022 ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තරඟාවලියට එක්ව සිටිනවා. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලබා ගැනීමේ දෙවන වටේ තරඟයකදී ලෙබනනය හමුවේ ගෝල 3-2 ලෙස පරාජයට පත් වූ නමුත් එම තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත් වීම විශේෂත්වයක්. ශ්‍රී ලංකා කණ්ඩායම අද දකුණු කොරියාව සමගින් තරඟ වදින අතර දකුණු කොරියාව ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීමේ සටහනේ 39 වන ස්ථානයේ පසු වනවා. ශ්‍රී ලංකාව එම ශ්‍රේණිගත කිරීමේ පසු වන්නේ 204 වන ස්ථානයේ. පළවෙනි තරඟයේ අවසන් කරා අපි බලාපොරොත්තු වුණු රිසල්ට් එක හම්බුන්නේ නැහැ. නමුත්ම ඊළඟ තරඟයේ ඉතාමත් අපහසු තරඟයක් තියෙනවා. මොකද ඒෂියන් රීජන් එකේ টොප් 3 ඉන්න ටීම් එකක් සවුත් කොරියා කියන්නේ. ඉතින් සවුත් කොරියා එක්ක ක්‍රීඩා කරන්න ලැබීම අපේ ක්‍රීඩකයන්ට ඒක ලොකු ලයිෆ් ටයිම් ඔපචුනිටි එකක්. ඉතින් අපි හිතනවා කණ්ඩායමක් විදිහට හොඳ සූදානමක ඉන්නවා. අපි කවුන්ටර් මූව්ස් පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන මේ තරඟයේ ඉස්සර තරඟයේ වගේම ඇටැකින් වලට මුහුණ දෙන්නත් බලාපොරොත්තු වෙනවා. අපි ගොඩක් අතපසු වෙච්ච වැරදි මගහැරවගෙන මේ තරඟයට හොඳින් මුහුණ දෙන්න බලාපොරොත්තු වෙනවා. මධ්‍යහන පාත්‍රිකාශය නිමාවට පත්වෙනවා. සුබ දවසක්.